නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. අපට මේ උතුම් ධර්මයේ කියා දුන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩම වදල අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දවසෙත් පින්වත්නි අප සූදානම් වන්නේ මේ උතුම් පටිසෝතගාමී සදහම් කතිකාවත ආරම්භ කිරීමට. ඔබ දන්නවා අපි කලින් දවසේ වගේ මීට පෙර දිගටම සෝවාන් ශ්‍රාවකයා පිළිබඳ සාකච්ඡා කළා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ අපි කලින් වැඩසටහනේ සාකච්ඡා කරා සෝවාන් ශ්‍රාවකයාගේ එහෙම නැත්නම් සෝවාන් ශ්‍රාවකයා සෝවාන් බවට පත්වන්නේ මොන වගේ සංයෝජන දුරු කිරීමෙන්ද කියන එක. තේතනදී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන අපි කතා කළා. කොහොමද මේ සංයෝජන ප්‍රහාණය වෙන හැටි, එහෙම නැත්නම් ජීවිතයේ ඉස්සෙල්ලාම කොහොමද මේ සංයෝජන තියෙන්නේ, ඊළඟට ඒක කොහොමද ප්‍රහාණය වෙන්නේ, ප්‍රහාණය වීම පිණිස කොහොමද මේ මාර්ගයේ ගමන් කරන්නේ කියන කාරණා තමයි අපි සාකච්ඡා කළේ. ඉතින් ඔබට පුළුවන් මේ අපි පහුගිය වැඩසටහන මුල ඉඳන්ම මේ පටිසෝතගාමී සදහම් කතිකාවත නැවත මගහැරුණු යම් කෙනෙක් ඉන්නවනම් මුල සිට නැවත නරඹන්න. ඒ තමයි ශ්‍රද්ධා YouTube ධම්ම සීරීස් නාලිකාව ඔස්සේ මුල සිට නැවත මේ සෝතාපට්ටි සංයුත්තය සහ මේ සෝවාන් ශ්‍රාවකයා පිළිබඳ මේ සදහම් කතිකාවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් එයත් මතක් කරමින් අද මේ සදහම් කතිකාවත අපි ආරම්භ කරනවා. ඒකට ස්වාමීන් වහන්සේ අපි කලින් කතා කළා සක්කාය දිට්ඨිය. එහෙමයි. කොහොමද මේ දෘෂ්ටීන් වලට සත්‍ය බැඳෙන හැටි. දැන් අපි එතන ප්‍රධානව කතා කරා 20 ආකාර සක්කාය දිට්ඨිය ගැන. එහෙමයි. කොහොමද මේ ආයතන ආය ඔස්සේ මේ සත්‍ය දෘෂ්ටීන් අනුව බැඳිලා යන හැටි. ඒක අපි කතා කරා. ඒක සියුම් දෙයක්. ගොරේසු මනුස්සයාට සත්‍යයට පේන දෙයක් නෙවෙයි. ඒක සියුම්ම මනසේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් තමයි මේකට බැඳලා තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ අර කියද්දි මට මතක් වුණේ නාගසේන මහරහතන් වහන්සේ. එහෙමයි. මිලිඳු රජතුමා අහනවා ස්වාමිනී මේ එකටම තියෙන මේ ඇස කන නාසය පංච උපාදානස්කන්ධය අපි කතා කරපු සක්කාය දිට්ඨිය දැන් මේ 20 ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා කියලා සාමාන්‍ය කෙනෙකුට හිතන්නේ. කොහොමද කියලා හුවා මේක බුදුරජාණන් වහන්සේ කොහොමද වෙන් කරලා දැක්ුවේ කියන එක. එතකොට බලන්න පින්වත් මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ප්‍රඥාව කියන එක. ඒ ප්‍රඥාවත් එක්ක තමයි උන්වහන්සේ මේක විනිවිද දැක්කේ. නේද ස්වාමීනි? එහෙමයි. ඒතකොට නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒ තමයි මහා සාගරයට ගිහිල්ලා ඒ සාගරයේ ජලය අරගෙන මේක ගංගා නම් ගඟේ වතුර, මේක යමුනා ගඟේ නම් වතුර, මේක සරබූ ගඟේ වතුර කියලා වෙන් කරන්න පුළුවන්ද කියලා අහුවා. මිලිඳු රජතුමා උත්තර දුන්නා ස්වාමීනි ඒක කරන්න බෑ කිව්වා. එහෙමයි. ඒ සියලු ගංගා මහා සාගරයට ගැලුවට පස්සේ ඔක්කොම සාගර ජලය කිව්වා. ඒතකොට නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මේ පේන්න තියෙන දේවල් වෙන් කරන්න බෑ කිව්වා. හැබැයි භාගතුන් වහන්සේ පේන්නේ නැති නොපෙනෙන මේ එකට බැඳිලා තියෙන සංයෝජන එකිනෙක වෙන් කළා අවබෝධ කරන්න හැටි පෙන්වනවා. එහෙමයි. ඒකට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කියන්නේ මහා සූර්යාලෝකයක් වගේ. ඒකයි උන්වහන්සේගේ ප්‍රඥාවට සමාන කරන්න පුළුවන් කෙනෙක්, සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. ඒ උන්වහන්සේගේ ප්‍රඥාව සහ ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රඥාව ගත්තා ස්වාමීන් වහන්සේ ගොඩාක් වෙනස්. එහෙම. මොකද අවිද්‍යාව කියන එක ශ්‍රාවකයන් වහන්සේ නමකට ප්‍රහාණය කරන්න යම් වීරියක් ගන්න ඕනේ, උත්සාහයක් ගන්න ඕනේ, මේ ධර්මය පුරුදු කරන්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කියන්නේ සුළු මොහොතින් අර අවිද්‍යාව බිඳ හෙලන්නේ. හරියට නිකම් මේ අර මහා වෘක්ෂයක් තියෙද්දි ඒ වෘක්ෂය මිනිස්සු එකතුලා ගලවන්න හදුවොත් ඒක මුල් තියෙනවා. අවුරුදු ගාණක් පාන වෘක්ෂයක් මිනිස්සු ගලවන්න හදුවොත් ගොඩාක් වෙහෙසයි. මහා සැඩ සුළුකට පුළුවන් එක සෙනෙන් මේ වෘක්ෂය බිඳ හෙලන්න. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කියන්නේ අන් ඒ වගේ ගම්බීර දෙයක්. තියුණු දෙයක්. ඊළඟට මේ ප්‍රඥාවෙන් දැක්කේ මේ සංයෝජන ධර්ම, මේ සසරේ පැවැත්ම, මේකෙන් ඈතර වෙන මාර්ගය. ඒකයි තවත් බුදු කෙනෙකුට අර
කිසි කෙනෙකුට ආයෙ නැවත උපදින්න බෑ. එහෙමයි. ඒක අපි නගරූපම සූත්‍රයේ සාමනස් පැහැදිලිවම තියෙනවා. එතකොට අපි මේ පහදින්න ඕනි අන්න ඒකයි මුලින්ම සාමස අපි මේ සෝතාපට්ටි අංග තුලක් තියෙන මුලින්ම සෝතාපට්ටි අංගේ භාග්‍යතුන් වහන්සේ කිරි පැහැදිලි. එතකොට මේ ධර්ම කරුණු ඇහිීමේදී පවා අපි පහදින්න ඕන මුලින්ම අන්න එතන. එහෙමයි ස්වාමී. ශ්‍රද්ධාවට තමයි අපේ ජීවිතේ මුලින්ම උපද්දවන්න ඕනේ. අනේ මෙහෙම ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මේකට තියෙන සංයෝජන වෙන් කළා කඩලා මේවා පෙන්නලා මේකෙන් මේක දුරු කරන්න මෙහෙම මෙනෙහි කරන්න මේක ප්‍රහාණය කරන්න මෙහෙම මෙනෙහි කරන්න කියලා මේක පෙන්නලා වෙනම දක්වුවා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කියන්නේ විස්මිත එක. ඒකට අන්නේ ප්‍රඥාව සිහි කළා අපි හිතේ පහදින්න. එහෙමයි. ශ්‍රද්ධාව උපද්දවන්න ඕනේ. එතකොට මේ සෝතාපට්ටි අංගවල තියෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රද්ධාව කියන එක ශ්‍රාවකයා තුළ දිගටම පවතින එකක්. අරහත් ඵලයේ දක්වා. එහෙමයි. ඒතකොට මේ ශ්‍රද්ධාව වෙන්නේ වැඩි දියුණු වෙන එක තමයි තව අඩු වෙන එකක් නෙවෙයි. සෝතාපන්න ශ්‍රාවකයා, සකදාගාමි, අනාගාමි, රහතන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මම නැවත සක්කාය දෘෂ්ටිය ගැන කතා කළොත් එතන අර දෘෂ්ටි අපි ඊළඟට හම් වෙනවා අපිට මේ දෘෂ්ටීන් ගැන කතා කරද්දී දැන් සෝතාපන්න ශ්‍රාවකයා සෝතාපන්න ඵලයටපත් වීමත් එක්ක සියලු දෘෂ්ටි ප්‍රහාණය වෙනවා. ප්‍රධාන 20 ආකාර සක්කාය දෘෂ්ටි. එහෙමයි. ඉතින් ඒ වගේම අපිට මුණ ගැහෙනවා දෘෂ්ටි උපාදාන කියලා එකක්. පටිච්චසමුප්පාද. එහෙනම් ධර්මයේ එක දෘෂ්ටි මුණ ගැහෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සියලු දෘෂ්ටි සෝතාපන්න ශ්‍රාවකයාගේ ප්‍රහාණය වෙනවා. එතකොට සෝතාපන්න ශ්‍රාවකයා මේ දෘෂ්ටි ප්‍රහාණය වෙනවා කියන්නේ ඊට කලින් පෘථජ්ජන සත්වයා මේ සියලු දෘෂ්ටීන් වලට ගැට ගැහිලා ඉන්නේ. එහෙමයි. මේ දෘෂ්ටි වලට ග්‍රහණය වීම කොයි වගේ අනතුරක්ද මේ සත්වයාට තියෙන්නේ? ස්වාමීන් වහන්සේ මේ සසරේ ගමන් කරන්නේ. නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි ස්වාමීන් වහන්සේ වගේ ධර්මයේ අපිට දෘෂ්ටි පිළිබඳව විවිධ තැන්වල හම්බෙනවා. දෘෂ්ටි උපාදාන වශයෙන් හඳුන්වනවා. සමහර තැන්වල සක්කාය දිට්ඨිය වශයෙන් හඳුන්වනවා. ඊට පස්සේ ওই විදිහට ඊට පස්සේ දෘෂ්ටි කියලා වෙනම හඳුන්වනවා. දැන් බ්‍රහ්මජාල සූත්‍රයේම දෘෂ්ටි ජාලයක් වෙනම හඳුන්වනවා. දේශනාවල තියෙනවා. ඔය සියලුම දෘෂ්ටි ගත්තාම දෘෂ්ටියේ සම්මත ලෝකේ යමක් ඇද්ද? ඒ සියලු දෘෂ්ටින් එකතු කරලා තනි වචනකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජනයා සතු තිබෙන දෙයට. ඒ දෘෂ්ටි වලට තනි වචන ඒ සියලුම දෘෂ්ටි. ඒ සියලුම දෘෂ්ටි වල එක එක තමයි ඊට පස්සේ අර වෙන් කරන්නේ සක්කාය දිට්ඨිය. ඊට පස්සේ මේ සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටි කිය ඔක්කොම වෙන් කරන්නේ. පොදුවේ දෘෂ්ටි ඔක්කොටම තනි වචනයක් ධර්මයේ කියන මිත්‍යා දෘෂ්ටි කියලා. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන දැන් මිත්‍යා දෘෂ්ටිය කියපුවම අපි අහලා තියෙන්නේ ධර්මයෙන් අර නැකත කේන්දරේ ওই ටික අපි දන්න විදිහට කතා කරන්නේ. දැන් ඒකම විතරක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන්නේ. ඒකත් මිත්‍යා දෘෂ්ටියට තමයි. මිත්‍යා දෘෂ්ටිය කියන එක අයිතිවන්නේ දස අකුසල් වලට. දස අකුසල් වල ඒ තමයි මොකක්ද? ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමස වෙන කයින්. බොරුව කේලම, හිස් වචනේ, පරුස වචනේ, වචනේ. ඊට පස්සේ තියෙනවා ඔන්න අවිජ්ජාව කියලා එකක්. ඒ කියන්නේ අන්සතු දේවල් තමා සතු කරගන්න තිබෙන දැඩි ලෝභය, දැඩි ආසාව, අවිජ්ජාව. ඊට පස්සේ ද්වේෂය. 10 වෙනි එක ඊට පස්සේ භාගතුන් දේශනා කරන මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ මිත්‍යා දෘෂ්ටිය කියන එකට තමයි මේ ඔක්කොම දෘෂ්ටි කියන දේවල් අයිති. එතකොට අන්න ඒ කෙනාට තනි වචනයක් කියනවා ධර්මයේ දෘෂ්ටි ගතිකයා කියලා. දෘෂ්ටි වලින් යුතු පුද්ගලයා කියලා. ඒ පුද්ගලයාට අපිට ධර්මයේ හම්බෙනවා ඔහුට තිබෙන්නේ උපත් දෙකයි කියලා. ඒ තමයි නිරය හෝ ත්‍රිසන් ලෝක කියලා. ඒ කියන්නේ දෘෂ්ටිය කියන එක ඒ තාක් බරපතල වැඩි. දැන් අපිට ඇත්තම සූත්‍ර පිටකේ දැන් අපි රාගය කියලා කියනවා, ද්වේෂය කියලා කියනවා, මෝහය කියලා කියනවා. අපි ඔහොම විදිහට අකුසල් හඳුන්වනවනේ. දැන් ඔකට කියන අකුසල් මුල්. නැත්තම් කියනවා මොකද ලෝභ දේශ මෝහ කියනවා අකුසල් මුල්. ඒතකොට අකුසල් මුල් කරගෙන තමයි අර දස අකුසල් වෙන්නේ. අර අපි කතා කරපු 10.
එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන එකට ඔය අකුසල් මුල් උපකාරයි. එතකොට ඒ අකුසල් මුල් වල දැන් මොකද්ද මේ දස අකුසල් මුල් නෙමෙයි දස අකුසල් වල දැන් ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාම සේවන හිස් වචන ආදී වචනේ පැත්තෙන් ද්වේෂය ආදී ඔය දේවල් වලදී ශ්‍රාසුන්නාංශ දේශනා කරන මෙහි බොහෝ ආදීන වෙත ඔය ආදී විදිහට ඒකාන්ත කොට ශ්‍රාසුන්නාංශ දේශනා කරලා නැහැ. දැන් ද්වේෂයට රාගයට වගේ ඔන මොහයට වගේ තියෙන ඒ දැඩි රාග සිතුවිල්ලක් තුල ඒ මොහොතේ ඉන්නකොට මරනොත් නිරේමයි කියලා. එහෙම මැරෙන්න මේ වගේ ඒකාන්ත කොට මෙයා ඒකාන්ත කොටම නිරේහව තිරිසන් ලෝකයේ කියලා අර අකුසල වලට මූලිකව වෙන් කරලා තියෙන ස්වභාවය අඩුයි. බුදු දේශනාව අපිට හම්බුනහම. කියවනකොට සූත්‍රයේ ත්‍රිපිටකයේ. නමුත් මිත්‍යා දෘෂ්ටියක තියෙන බරපතලකම කියන එක තේරෙනවා ශ්‍රාසුන්නාංශ ඒකාන්ත කොටමක. දැන් අපි ගත්තොත් එහෙම ආනන්තරීය පාප කර්ම වලට කියන්නේ. ආනන්තරීය කියලා කියන්නේ අතරක් නැතුව. ඒ කියන්නේ ආනන්තරීය කියන්නේ කිසි අතරක ඒ කියන්නේ ඒ අතර තුර නතර වීමක් නැහැ. දැන් අපි ගමනක් යනකොට අපි අතර තුර නතර වෙන්නේ. තේ බොන නතර වෙනවා, ටොයිලට් එකට යන නතර වෙනවා. එතකොට මග නතර වෙයි. ඒ කියන්නේ අතරක් තියෙන. අර කෙලින්ම මේකේ නතර වෙවි යන එකක් නේ. කෙලින්ම අතරක් නැතුව කෙලින්ම කියන එක. ඒ කියන්නේ අර ඩිරෙක්ට්ලි. කෙලින්ම මොකද්ද යන්නේ? ආනන්තරීය පාප කර්ම කරපු වෙනාට අන්න නිරේ කල්පයක්. කියන්නේ අතරක් නැහැ. ඒකාන්ත කොට නිරේ. කියන්නේ වෙන විකල්පයක් නැහැ. ආයේ එතනම තමයි. අන්න ඊට පස්සේ අකුසල් අතරින් බරපතල ලෙස ශාසනවංශ ඒකාන්ත කොට ඒ වගේ උපත් දෙකයි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියට. දැන් ද්වේෂයට රාගයට වගේ කියනවා ඒ සිතුවිල්ල තුල ඉන්න වෙලාවක කියලා. දැන් ඕන මිනිස්සෙක් හැම වෙලාවකම රාග සිතුවිල්ල ඉන්නේ නැහැ. ද්වේෂ සිතුවිල්ලක ඉන්නේ නැහැ. මෝහ සිතුවිල්ලක ඉන්නේ නැහැ. එතකොට යම් වෙනස් වීම වෙනවනේ පුද්ගලයා ඉන්න ස්වභාවයලුත් එක්ක. නමුත් මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි දෘෂ්ටි ගතික භාවයෙන් යුතු ඉන්න කෙනාට සූත්‍රය හම්බ වෙනවා උපත් දෙකයි කියලා. ඒ වගේ මේ අපිට දැන් කුද්දක නිකායේ තව අර මම පොත් වහන්සනමක් වෙයි ලස්සන පොත් වහන්සනමක් තියෙනවා කියලා පටිසම්භිදාමක් ගප්ප ගන්න එක. ඒක මේ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටිකයාගේ තිබෙන ආකාර ගැන හරි ලස්සන වෙනම විග්‍රහයක් තියෙනවා අපිට අනිත් සූත්‍රවල හම්බෙච්ච නැති ආකාරයට. හරි ලස්සනයි. දැන් අවසරයි සාංශ මට මතක් වුණේ දැන් රාග දේශ මොහ ගැන සාංශ ප්‍රකාශ කරාම මේ සාකච්ඡාවේ දෘෂ්ටි කියන ඊට වැඩි බරපතලයි කියන එක. බරපතලයි. දැන් ඒකම නේ සාංශ අර අංගුත්තර නිකායේ අපිට මුණ ගැහෙන්නේ මේ රාගය මහා සාවද්‍ය, දේශය අල්ප සාවද්‍ය මෙන්න මේ කරුණ. එහෙමයි සාංශ. ඒතකොට එතන රාගය කියන එක හැමින් මේ ප්‍රහාණය වෙනවා කියනවා. දේශය ඉක්මනින් ප්‍රහාණය වෙනවා කියනවා. ඒතර මේකත් මේ මනසේ තියෙන ඒ රාග දේශ මොහ වලට අනුව ප්‍රහාණය වෙන ක්‍රමය. නමුත් ඊට වැඩිය බරපතල විදියට දෘෂ්ටියට අනුව විපාක හැදෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම. එතකොට ඔන්න ස්වාමීන් වහන්සේ මෙතන දේශනා කරනවා මේක තියෙන මේ පටිසම්භිදා මග්ගප්පකරණේ දිට්ටි කතා කියන කොටසි. හරි ලස්සන කොටසක් මේක. එතකොට විස්තර කරන දෘෂ්ටි තියෙනවා කියනවා සියලු දෘෂ්ටි. ඒ දෘෂ්ටි ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. ඒ අන්න ඒක මම ඔක්කොම දෘෂ්ටි වලට පොදුවේ හඳුනන්නේ තනි වචනයකින් ගන්න පුළුවන් ඒවා මිත්‍යා දෘෂ්ටි කියලා. මිත්‍යා දෘෂ්ටිය ඔන්න ඊට පස්සේ කියනවා කෙනෙකුගේ ජීවිතයට ඇතිවන දෘෂ්ටි විපත්තියකි. දැන් අපි අහලා තියෙනවානේ චිත්ත විපත්ති, ඊට පස්සේ දිට්ඨි විපත්ති, සීල විපත්ති කියලා විදිහට අහලා තියෙනවා. එතකොට අන්න විපත්ති, ඒ කියන්නේ විපත්තියක් කියලා කියන්නේ කරදරයක් නේ ප්‍රශ්නයක් කියන කෙනාට දැන් අපි කියන මගේ ජීවිතේ විපත්ති. දැන් පිරිත් වල මේ විපත්ති, පටිභාය, විපත්ති කරදර දුරු වීම පිණිස. ගගවම ඒ කියන්නේ අර යම් ජීවිතේන ලෞකික බාධාවක්. දැන් මේ දෘෂ්ටි විපත්තිය කියලා කියන්නේ ඒ කියන්නේ දැන් මොකද්ද තියෙන විපත්තිය අනිත්‍යයි. හැබැයි මෙයාට තියෙන විපත්තිය මොකද්ද නිට්ටයයි කියලා හිතන්නේ. ඒක මිනිස්සුන්ට විපත්තියක්. ලෙඩ වෙනවා, මැරෙනවා, ඇහි සුදු දානවා කියන එක උපන් සත්වයට කොහේ වුණත් ලැබෙන එක. ඒක ධර්මතාවයක්. ඒ ඊට වඩා මේ භයානකයි මේ දෘෂ්ටි විපත්තිය කියන එක. එතකොට මිත්‍යා දෘෂ්ටි කියන එක පුද්ගලයෙකුට තියෙන විපත්තියක් කියන. කියන්නේ ජීවිතේට විනාශයක්, හානියක්, කරදරයක්, විශාල නැතිවීමක්, ඒ ජීවිතේට විශාල පාඩුවක් කියන එක විපත්තියක. ඒ දෘෂ්ටි විපත්තියෙන් සමන්වාගත පුද්ගල තෙමේ. අන්න දැන් දෘෂ්ටි විපත්තියට ලක් කළා ඉන්න පුද්ගල තෙමේ
එයාට කියනවා දිට්ඨි විපන්න නම් දිට්ඨි විපන්න පුද්ගලයාය. එයාට කියන නම තමයි කියන දිට්ඨි විපන්නයටපත් පුද්ගලයා කියලා කියනවා. මිත්‍යා දෘෂ්ටි වල ඉන්න කෙනාට තියෙන විපත්තිය තමයි කියන එයාට ඒ මිත්‍යා දෘෂ්ටි එයාගේ ජීවිතයට විපත්තියක් කියන. දිට්ඨි විපත්තියක් කියන. ඒ දිට්ඨි විපත්ති පුද්ගලයා හඳුන්වන නම තමයි කියනවා. අන්න එයාට කියනවා තමයි කියනවා දිට්ඨි විපන්න තෙමේ කියලා හඳුන්වනවා. දිට්ඨි විපන්නයට ලක් වූ කෙනාගේ දැන් අපි කියන්නේ දැන් නාය යාමකට හරි ගම් වතුරකට හමු වුණාට පස්සේ මිනිස්සු ඊට කලින් හොඳට ඉන්නවනේ කාලෙ ඊට පස්සේ එයාලට අපි කියන නමක් තියෙනවනේ මොකද්ද අසරණ වෙලා සරණාගතයෝ කියලා කියනවා. එතකොට අන්න ඒ වගේ මේ දෘෂ්ටි විපන්නයට ලක් වූ පුද්ගලයාට කියන නමක් තමයි කියන දිට්ඨි විපන්න තෙමේ පුද්ගලයා කියන්නේ. ඒ දිට්ඨි විපන්න පුද්ගල තෙමේ ඔන්න පටන් ගන්නවා. හරි ලස්සනයි. භාගතුන් වහන්සේ දැන් මෙතනදී මේ සාරිපුත්ත මහ රහතන් දේශනා දිට්ඨි විපන්නෝ පුද්ගලෝ න සේවිතබ්බා න භජිතබ්බා අන්නේ දෘෂ්ටි විපන්න පුද්ගල තෙමේ සේවනය නොකළ යුත්තේය. හරි ලස්සනයි ඔන්න බලන්න. භජනය නොකළ යුත්තේය. ඒ කියන්නේ මේ අසත්පුරුෂයෙක්. මේ පුතග්ජනනි. සේවනය නොකළ යුත්තේය. භජනය නොකළ යුත්තේය. ඊට පස්සේ තියෙනවා න පෛරුපාසිතබ්බා පෛරුපාසනය නොකළ යුත්තේය. බලන්න සාරිපුත්ත මහ රහතන් දේශනා නොකළ යුත්තේය. ඔන්න ඊට පස්සේ කියනවා ඒ ඇයි කියලා තං කිස්ස හේතු. ඇයි එහෙම දැන් කෙනෙක් ඔයයි මට එහෙම සේවනය කරන්න එපා කියන්නේ ආයත් එක්ක ඇසුරු කරන්න එපා කියන්නේ පුද්ගලයෙකුට ප්‍රශ්නයක් ඇසීමේ හැකියාවක් තියෙනවානේ. ඒතරන්නේ ඒකට හේතුව කියනවා සාරිපුත්‍රනේ තං කිස්ස හේතු. ඇයි මං එපා කිව්වේ? ඒකට හේතුව මොකද්ද? ඒ කවර හින්දියත් ඒ තමයි කියනවා මොකද්ද යම් හේකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ හේකින් එයාගේ තියෙන කියන ලාමක අදහස් කියනවා හිතේ. ඇයි ඒ දෘෂ්ටි විපන්න පුද්ගල තෙමේ දෘෂ්ටි වලට දේවල් වලට යන්නේ බලනකොට ලාමක ඉච්ඡා ආකල්ප මතවාද සත්කාර කීර්ති එයාගේ අභ්‍යන්තරය තුල තියෙන එකනේ. එයාගේ අභ්‍යන්තරයේ සිත ලාමකයි. ඒකයි ඒ සිතට කියන්නේ ලාමක සිතට ධර්මයේ කියන්නේ අපේ ශ්වාසයට මතක ඇති ලෝණපල සූත්‍රය හිම තියෙන අංගුත්තර නිකායේ. මොකද්ද කියන්නේ? ඒ සිත පටුයි. ඒ පටු බව තමයි මේ හඳුන්වන්නේ ලාමකයි. එයා පොඩි සීමාවකට සීමා වෙලා ඉන්නේ. අයර දෘෂ්ටියෙන් ඒ ලාමක භාවයේ දෘෂ්ටිය තුල තිබෙන නිසා. එතකොට ඒ දෘෂ්ටිය බැහැර කරාට පස්සේ තමයි ලාමකකම අයින් වෙන්නේ. ලාමක ගතිය අයින් කරලා දෘෂ්ටි අයින් කරනව නෙමෙයි. දෘෂ්ටිගතික බව අයින් කළොත් අන්න ලාමක බවින් පටු සිතින් අයින් වෙන්න පුළුවන්. එහෙමයි යන්නේ. එතකොට ඇයි ඒ කියලා අහනවා. එයා භජනය කරන්න, සේවනය කරන්න එපා කියන්නේ. ඔහු ලාමක කෙනෙක් නිසා. ඒ කියන්නේ එයා අතින් දැන් අසත්පුරුෂය අතින් වෙන්න පුළුවන් මොකද්ද කියන්නේ? භාගතුනස් අපිට ස්වාමීන් වහන්සේ මතක ඇති බාලපඬිතු සූත්‍රෙ හිම කියන්නේ. දැන් කෙනා බාලයෙක් නෙමෙයි. බාලය අතින් වෙන්නේ මොකද්ද? බය වෛර හටගන්නේ. බය සහ තැති ගැනීම මත වෙන්නේ. ඇයි මොනවා කරයිද මොකක් කරයිද මොන දෙයක් හිතා ගන්න බෑනේ. කෙනෙක් මිනිස්සයා අදාහ ගන්න විශ්වාස කරන්න බෑ. එතකොට ලාමකෝ හේනි. ඊට හරි ලස්සන කොටසක් තියෙනවා. දෘෂ්ටියෙන් යම් රාගයක් වේද. දැන් දෘෂ්ටියෙන් ඒකට කියනවා වචනයක් ධර්මයේ දිට්ඨි රාගය කියලා. දැන් මෙතන රාගය කියලා කියන්නේ දිට්ඨි රාගය. දැන් අපිට රාගය කියපුවම මතක් වෙන්නේ අර සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකක්ද ඒකට තේරෙන වචනේ කිව්වර මේ මෛතුන්‍ය කියන එකනේ මතක් වෙන්නේ. මෛතුන්‍ය කියන එක නෙමෙයි රාගය කියලා කියන්නේ. රාගය කියලා කියන්නේ සිතක ඇති දැන් දේශනාවේ දැන් අභිධර්මයේ එහෙමත් තියෙන රූප රාග. දැන් අපිට සූත්‍ර පිටකෙත් හම්බෙන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච දැන් ওই විදිහට හම්බෙන්නේ උද්දම් භාගයේ සංයෝජන වලත්. එතකොට දැන් රාගය කියලා කියන්නේ මෙතන අර මෛතුන්‍ය සේවනය කියන එකම නෙමෙයි. මෙතනදී හඳුන්වන්නේ එතන රාගය කියන වචනයක තේරුම තමයි දැඩිසේ කැමැත්ත. දැන් ධර්මයේ වචනය තියෙනවා ඡන්දය කියලා. ඡන්දය කියන එකටත් ඉස්සරහට වචනය ඡන්ද රාගය කියලා වචනය. එතකොට රාගය කියන වචනේ තේරුම තමයි කැමැත්තකින් යුක්තව ඒ කියන්නේ කැමැත්ත තව අභිබවල ගිහිල්ලා දැඩි ආශාවකින් ඇලී යන ගතියකට කියනවා රාගයක් කියලා. ඒ රාගය රූපයට වෙන්න පුළුවන්. ඒ රාගයේ ශබ්ද රාග තියෙනවා. ඒ ගන්ධ රාග තියෙනවා. ඊට පස්සේ රස රාගය කියලා තියෙනවා.
ඊට පස්සේ පොට්ටබ්බ රාග ධම් ඔහොම තියෙනවා. ඒතර රාගය කියන එක දැන් සාමාන්‍ය ලෝකෙ අපිට රාගය කියන වචනේ හිච්ච ගම මතක් වෙන්නේ අර මේ සෙක්ස් කියන වචනයකට තනියෙන් හඳුන්වපු එකක් නෙමෙයි රාගය කියලා කියන්නේ. රාගය කියන වචනේ තුල විවිධ පැතිකඩවල් තියෙනවා. එහෙම. එතකොට ඒ වගේ දැඩිසේ ඇලී යන ගතියක් තියෙනවා. මොකේද දෘෂ්ටි වලට. එතකොට අන්න ඒකට වචනයක් කියනවා ධර්මයේ දිට්ටි රාගය කියලා. දෘෂ්ටි වලට අර විදියට බැඳිලා. බැඳිලා යන එක. ඒකට කියනවා දිට්ටි රාගය. අන්න එතකොට මේ දෘෂ්ටිගතික පුද්ගලයා සතුව තිබෙන මේ ලාමක භව තිබෙන්නේ යයි කියනවා යාගේ. අර අභ්‍යන්තරය තුල තිබෙනවා කියනවා මොකක්ද? වෙන මොකවත් නෙමේ. දෘෂ්ටි රාගයක් ඔහුගේ සිතේ තියෙනවා කියනවා. ඕක හරි ලස්සනයි. ඔය මේ වගේ පරියයක් විස්තර කරනවා ධර්මයේ මේ අපි අහලා තියෙනවා මොකද්ද සම්මා සංකල්පය. ඊට පස්සේ මිච්ඡා සංකල්ප කියලා කොටසක්. ඒ කියන්නේ සම්මා සංකල්ප කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන. එතකොට එතනදී සම්මා සංකල්ප කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අවිහිංසා සංකල්ප, ඊට පස්සේ අව්‍යාපාද සංකල්ප. ඔය තුනනේ. මිත්‍යා සංකල්ප කියලා කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා. එතකොට ඔය සංකල්පන ඇති වෙන්නේ මොන විදිහකටද කියලා මේ වගේ පිටිපස්සට අරන් ගිහලා මේ මූලය කොතනද කියන එක විස්තර කරනවා. හරි ලස්සන දේශනාවක් තියෙනවා ධාතු සංයුත්තේ. ඨාගතුනික දෙවෙනි පොත් වහන්සේගේ සනිදාන සූත්‍රය කියලා. එතකොට ඒක මේ වගේ යන ඔහොම ගිහිල්ලා මේ කාමච්ඡන්දේ ඇතිවන්නේ මේ කාම දැවිල්ල නිසායි, කාම සෙවිල්ල නිසායි, සෙවිල්ල ඇති වෙන්නේ ඒ කාම දැවිල්ල නිසායි. ඔහොම හරි ලස්සනට යනවා. කාම ධාතුව තමයි මුල් වෙන්නේ කියලා. ඒ වගේ දැන් මෙන්න මෙතනත් වෙන්නේ අන්න එහෙම පරියායක්. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි නිසා යාට මොකද වෙන්නේ? යාට හඳුනන දිට්ඨි විපන්න පුද්ගලයා. දිට්ඨි විපන්න පුද්ගලයාට මොකද්ද හේතුව? ඔහුගේ සිත ලාමකයි කියන්නේ. ඒ ලාමක වෙන්නේ කියලා කරනවා දිට්ඨි රාගය නිසා කියලා. ඊට පස්සේ බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් මෙතන හරි ලස්සන ක්‍රමයක් කියනවා. හැබැයි දෘෂ්ටි රාගයට මෙය ඇලෙන්නේ ඇයි කියලා අහනවා. අර එහු සතු තිබුණ ලාමක ලක්ෂණය නිසා. දෘෂ්ටි රාගයෙන්ම මෙය අල්ලවලා දාන්නේ නැහැ කියනවා. මෙතනදී විස්තර කරනවා ඒක මෙහෙම එකක් කියනවා. ඒ තමයි කියනවා දෘෂ්ටිය අනෙකක කියනවා. ඒ වගේම තමයි රාගය අනෙකක කියනවා. දෘෂ්ටි ලෝකේ තියෙනවා කියනවා. ඒ දෘෂ්ටි වලට අපි ලාමක ලෙස අපේ සිත ලාමක ලෙස දැඩි කැමැත්තකින් ඇලී යාම කවුද ඒක වෙන්නේ? අපිනේ ඇලී යන්නේ. අපේ වැරද්දෙන් ඇලී ගිය නිසා තමයි අන්න ඒකට කියන්නේ එතනදී හටගන්නේ දෘෂ්ටි රාගය කියලා පුද්ගලයා. අන්න ඒ කෙනාට කියනවා තනි වචනයක් දෘෂ්ටි පුද්ගලයා කියලා. දෘෂ්ටිට අහුවෙච්ච. එතකොට ඒ නිසා මේවා තියෙන වෙන්වෙන්ව කියනවා. අපි තමයි අර අදලා අල්ලලා ගන්නෙ. ඒකනේ දැන් කාමයේ කියන එකට හරි ලස්සන උපමාවක් තියෙනවා මේ වගේ කියලා කොහොමද අර කොහොල්ල බබාගේ උපමාව. එහෙම. අපිනේ කොහොල්ල බබාට ගින් ගහන්නේ රිලවනේ ගැහුවේ. ඒ රිලව ගහනකොට මොකද වෙන්නේ? අතින් ගහනවා කොහොල්ල බබා. ඒතකොට අත ඇලෙනවා. ඒක ගලව ගන්න කියලා අනිත් අතින් ගන්න. ඒකත් ඇලෙනවා. කකුල් දෙකෙන් ගන්න. ඔළුවෙන් එතකොට ඔක්කොම ඇලිලානේ. නමුත් කොහොල්ල බබා කියන්නේ එකක් රිලව කියන්නේ තව එකක්නේ. දෙකල්සක හිටියේ. වැරද්ද කාගේද? කොහොල්ල බබාගේ ගහන්න ගියයි ඒකට. අතපත ගන්න. අන්න ඒ වගේ තමයි මේක දෘෂ්ටි ලෝකේ තියෙනවා. ඒ දෘෂ්ටිය අනෙකකි රාගය අනෙකකි. එතකොට ඔය දෙකේ එකතුවෙන් තමයි කියන දෘෂ්ටි රාගය එන්නේ. ඒ දෘෂ්ටි රාගයට හේතුව තමයි අර පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙන ලාමක ස්වභාවය කියන්නේ පටු ගතිය කියන්නේ. ඒකයි ඒ ලාමක බව අයින් කළොත් අන්න මේකේ නිදහස් වෙන්න පුළුවන් කියලා කියනවා. එහෙම. ඒ කියන්නේ ලාමක බවත් එක තමයි දෘෂ්ටියට ග්‍රහණය වෙන්නේ. ඒ කියන්නේ පටු ස්වභාවය නිසා තමයි එයා දෘෂ්ටියට ග්‍රහණය වෙන්නේ. එහෙම. ඊට පස්සේ ඒ දිට්ටි රාගයයි කියනු ලැබේ. ඔන්න ඊට පස්සේ කියනවා ඒ දෘෂ්ටිය නුදු. ඒ රාගය නුදු. එතකොට අන්න කියන දෘෂ්ටි රාගයෙන් යුතු පුද්ගලයන්. ඒ දෘෂ්ටිය නුදු, ඒ රාගය නුදු සමන්විත පුද්ගල තෙමේ දෘෂ්ටි රාග කෙනා කියලා කියනවා. අන්න ඒ කෙනා දෘෂ්ටි රාග පුද්ගල තෙමේ ඔන්න ඊට හරි ලස්සන කොටසක් තියෙනවා. දෘෂ්ටි රාග පුද්ගලයා කෙරෙහි දෙන දාණය මහත්ඵල නොවේ. කොච්චර ලස්සනද? ඊට පස්සේ මහානිසංස නොවේ. දැන් අපි හිතන්නේ දැන් අන්න ඒක දැන් ඒ කාලේ ශාස්ත්‍රවරු කියලා හිටපු ඔක්කොම දෘෂ්ටිගත කියෝනේ. නිගණ්ඨාත් පුත් අන්තහවිංසාවාදී කියලා මිත්‍යා දෘෂ්ටියක් අරගෙන මොනර පිළෙන් මේ හැමතැනම පිහදදා මේ සත්තු මැරෙනවා ගම යා වෙනම මේකක් රඟපෑවනේ. මක්කලි ගෝසල වෙනම මනුස්ස කෙමනක්. ඊට පස්සේ කේස කම්බිල අජිත
පෙල්ලට්ටි පුත්ත සංජය. ඒතර ඔයගොල්ලෝ මේ ඔක්කොම ඒ පුද්ගලයෝ. ඊට පස්සේ මේ අද ඔය අර කේන්දර නැකත් මේ ඔක්කොම දෘෂ්ටි රාග පුද්ගලයෝ. දැන් එතකොට මේ කියන්නේ ශ්‍රාවක නෙමෙයි බුදුරජාණන් වහන්සේ. ශ්‍රාවකේ සද්ධානුසාරී ශ්‍රාවකයා සතුවත් මේ වගේ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයෙකු සතුවත් සාමාන්‍ය ලෙස අර සම්මත නියාමයේ තුල යම් දැක්මක් තියෙන නිසා මේ දෘෂ්ටිගතික භාවයන් අඩුයි. මේ ඕලාරික දෘෂ්ටිගතික සියුම් කොටස් තියෙනවා. ඒ ප්‍රහාණය තමයි ඔන්න ඒ සියුම් කොටසුත් ප්‍රහාණය තමයි ඊට පස්සේ මොකද්ද සෝවාන් කියලා කියන්නේ. ඕලාරිකව තිබෙන අර ශාස්ත්‍රඥ පිළිගන්නේ නෑ. මේක ඕපපාතික සත්‍ය ඒව යාගේ නෑ. සාසුත ජේෂ්ඨ උච්චේ දෘෂ්ටි ආදී අර මහා ලෙසේ ගැවෙන ස්වභාවයක් නෑ. මේ එතකොට මේ ලක්ෂණ වලින් සමන්විත පුද්ගල තෙමේ කියලා කියන්නේ එයා කියන්නේ පුතග්ජනෙක්. එතකොට ඒ වගේ කෙනෙකුට මේ බලන්න තියෙන හරි ලස්සනයි දේශනා දෘෂ්ටි රාග පුද්ගල තෙමේ කෙරේ දෙන දානේ මහත්ඵල නොවේ මහානිසංස නොවේ. එතකොට දානයක් අපි ඕන තරම් අහලා තියෙන දානශාලාවේ අපි බණ කියලා ඇති ඔයාලා බණ අහලා ඇති අපි කියන්නේ. එතකොට ඒකේ විස්තර කරන්නේ කොහොමද? දානීය මහත්ඵල මහානිසංස වෙන්නේ කාට දුන්නාම කියලාද? බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාටයි කියන්නේ. සුපටිපන්න උජුපටිපන්න ගුණින් යුතු ඒ ශ්‍රාවක සංඝරත්නය උදෙසා දෙන දානේ මහත්ඵල මහානිසංස වේ කියලා. එතකොට ඒ කියන්නේ ශ්‍රද්ධානුසා සෝවාන් මාර්ගයේ සිට ඉහළට ඔක්කොම. يعني මේ දෘෂ්ටි වලින් නිදහස් ශ්‍රාවකයා කියන එක. එතකොට බලන්න මේ දෘෂ්ටියක ඉන්න කෙනෙකුට දෙන දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියලා. මහත්ඵල මහානිසංස නොවේ. අන්නේ ඒත් ඇයි කියලාද අහනවා. ඒ කවර හේින්දියත් යම් හේකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක නිසායි. ඒතර බලන්න මේ ලාමක නැත්තම් පටු බව මේ ඊට පස්සේ ලාභයේ සත්කාරයේ කීර්ති ප්‍රශංසා ආදී මේ දැන් ওই ලාමක කන් වලට හේතු සාධක බුදුරජාණන් පටු බවකට හේතු සාධක දේශනා කරන දැන් සක්කාය දිට්ඨිය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාව. ඔය ආයේ දේවල් ඕන තරම් හේතු සාධක බුදුරජාණන් විස්තර කරනනේ හිතක් පටු වෙන්නේ. එතකොට ඒ සාධක ඔක්කොටම තනි වචනයක් තමයි ලාමකයි කියන්නේ. එතකොට මේ පුද්ගලයාට තමයි ලාමක කෙනා කියලා කියන්නේ. එතකොට ලාමක ඒ කියන්නේ මේ උපක්ලේශ වලට ග්‍රහණය වෙන. එතකොට මේ ඔක්කොම ලාමකයි. එතකොට මේ ලාමක අවසරයි මේ ලාමක බව කතා කරද්දි මට මතක් වුණේ ධර්ම මාර්ගයේ යන කෙනාටත් ওই ස්වභාවයට වැටීමේ අනතුරු තියෙනවනේ. දැන් අපිට වර්තමානයේත් ඇත්තටම ප්‍රකටව දකින්න තියෙන එක. කියන්නේ සමාජයට එයා පටන් ගන්න මම ධර්ම අවබෝධය කරන්න ඕන කියන අදහසෙන්. හැබැයි කාලයක් ඇද්දී ඒක මතක නැහැ. එක්ක ලාභ සත්කාරට අහු වෙලා. එක්ක තනතුරකට අහු වෙලා. ඒතර මේකත් සංස ඇත්තට මොකද්ද මේ ධර්ම මාර්ග ඉලක්කය අමතක වීමද ඒකත් එක්කද ලාමක ස්වභාවයට වැටෙන්නේ? ඒක කොහොමද? ඒක ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ඒ වෙන්නේ මොකද? දැන් එයා ඒ වෙනකන් දැන් ඇත්තටම මාර්ගඵලලාභී කෙනෙක් නෙමෙයිනේ මහාන වෙන්නේ. දැන් ඔන්න බුදුරජාණන්සේ කාලේ අපේ ස්වාමීන් වහන්සේ ආපු සියලු දෙනා වහන්සේලා මුලින්ම සාරිපුත්ත දැන් උපතිස්ස කෝලිත තරුණයෝ දෙන්න ආවේ කොහොමද? ආවේ මුලින්ම සෝවාන්. ඊට පස්සේ යසකුල පුත්‍රයා ඊළඟට ගත්තාම බද්දවග්ගී කුමාරවරු ඊට මුල් සැටනම ඊට පස්සේ දහසක් පිරිස උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප උතුමන් වහන්සේලා ඔක්කොම මාර්ගඵලයක් ලබලා අවම වශයෙන් සෝවාන් හරි වෙලා මේ බුද්ධ කාලය තුල ආවේ. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් අද අඩු වෙලා අද 2000 ගානක් ගිහිල්ලා මෙහෙම අඩු වෙලා දැන් සමහරට දැන් මේ වෙන්නේ දැන් මේ වෙලාවේ ළමයෙක් මහාන වෙන්න ඕනේ කියලා ආවොහම ඊළඟ දැන් උදේ 8ට ආවනම් අපිට මහාන කරන්න පැය භාගයක් ඇයිනේ ඕන. 8:00 ළමයා මහාන කරලා ඉවරයිනේ කෙස් ටික බාලා සිවුර පොරවලා. නමුත් ඇඟනේ මහාන උනේ. හිත මහාන වෙලා නැහැනේ. එතකොට ඒ පැවිද්දට ඒ අද කාලය තුල එන්නේම අර හිතේ ඒ ලාමක ගතිය ඒ මොකක්ද ඒවට කියන්නේ අර කීර්ති ප්‍රශංසා වලට අහු වෙන ඒ ඔක්කොගෙම වෙනස් වූ වස්ත්‍රය විතරයි යාගේ. එතකොට ඒත් එක්ක එයාගේ ආශාවෙන් ආවට ඒ දැන් එතන තියෙන්නේ සමහර වෙලාවට අද ඔය වෙන්නේ ආවේගයකට අහු වෙලා එන එකනේ. ප්‍රඥාවකින් යුක්තව එන නුවණින් විමසීමකින් යුක්ත වෙන පුද්ගලයාට බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තිබෙනවනේ හරිය එයා නිතර හරි භාගතුන ලස්සන දෙයක් දේශනා කරන ප්‍රතිවේක්ෂා කරලා බලනවා කියනවා. නිතර භික්ෂුවකට අපිට දසධම්ම සූත්‍රයේ සේවනය කළ යුතු සිහි කර යුතු කාරණා තියෙනවා කියලා කියනවනේ. එතකොට පසුව එයාගේ ඒ අරමුණු ආකල්ප වෙනස් වෙන්නේ ඇයි? තිබිය යුතු පළවෙනි ආකල්පය මොකද්ද? දැන් සිවුර පොරවනකොට කියන්නේ මොකද්ද? සබ්බ දුක්ඛ නිස්සරණ.
ඒ සියලු දුකින් නිදහස් වීම කියන අරමුණ බැහැර වෙච්ච ගමම්ම ඉතුරු ඒවා ඔක්කොම අයිති ලාමකයි. ඉතුරු සියල්ල ඔක්කොම ලාමකයි. අපේ ලාමක දෙයක් තමයි අපිට ලැබෙන මේ සිවුරට අපි ඇලෙනවා කියන්නේ. එතකොට අපි ලාමකයි. අපිට ලැබෙන පන්සලට අපි ඇලෙනවා කියලා කියන්නේ අපි ලාමකයි. අපිට ලැබෙන දාණයට අපි ඇලෙනවා කියලා කියන්නේ ලාමකයි. දැන් දේශනාව තුළ තියෙන්නේ ඕන තරම්. කෙනෙකුට භික්ෂුවකට තණ්හාව ඇති වුණා නම් ඇතිවන්නේ කරුණු කීයකින්ද මහණෙනි? 4කින් කියන. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්. ඕවට නෙමෙයි දද ගහගන්නේ. දැන් මේක පැවිදි ශ්‍රාවකයෝ වගේම බහුලව තියෙන එකත් තමයි ගිහියා. එතකොට ඒක තමයි මම මේ කියන්නේ. දැන් මෙතන පැවිද්දා කියලා කියන්නේ ඇත්තටම දැන් එහෙම බවකින් හරි අතහැරලා එන ළමයෙක් ඉන්නවකම ඒ අතහැරලා එන්නේ මහා කාම සම්පatti ඔක්කොම අතහැරලානේ. එහෙම එන කෙනාටත් මේ දැන් මේ පොරවන් ඉන්න ඔයාගේ මගේ මේ මොකද්ද මේකේ තියෙන ලස්සන? දැන් අපි ලස්සන සමහර ඇඳුම් තියෙන අපි ළමයි ඇඳන් එහෙම අද මල්ලිව හරි ලස්සනයි අදක් හරි ලස්සන. ඒ ඇඳුම් වල වර්ණය දැන් මේකේ වර්ණ කොහෙද ලස්සන මොකක්ද තියෙන මේකේ ඩෙකොරේෂන් එක. ඒකට මෙහෙම ලස්සනක්වත් නැති මෙහෙම වස්ත්‍රයකට මෙහෙම ඇලෙනවා නම් ඊට පස්සේ ගල්ලෙනට අරකට මේකට රුක් මුලට අර එහෙම ඉන්න සාමාන්‍ය ආවාසයට එහෙම ඇලෙනවා නම් ඊට පස්සේ ලැබෙන දාණයට මානයට එහෙම ඇලෙනවා නම් අපි භික්ෂුවක් ගන්න ආහාර ටික සාමාන්‍යයෙන් තියෙනවනේ ප්‍රණීත ලෙස ලැබුණට දැන් උදේ දහවල් ටික ලැබෙයි ඊට පස්සේ රාත්‍රියට අර එහෙම නෑනේ ආහාරය කියන එක ගොඩක් පිටිපස්සෙන් එතකොට එහෙම ඒ කියන්නේ ලැබීම් අතරිනුත් අපි ගත්තොත් 150කටත් වඩා අඩුවීම් පොඩ්ඩක් ලැබෙනවා 150ක් වගේ කොටසක් තමයි භාගයක් වගේ තමයි භික්ෂුකෙට ලැබෙන්නේ බලපුවාම ඒ අතරිනුත් ගත්තාම ගියා කියන කෙනාට ඕන දෙයක් ඕන වෙලාවක ඕන විදිහකට ගන්න පුළුවන්. එතකොට එයාගේලා මෙහෙම කෙනෙකුගේ සිතුත් මෙහෙම ලාමක වෙනවා නම් ගිහියා කියන එක ඒ කියන්නේ එයා ගැන කතා කරන්න දෙයක් නැහැ. පන් ඒ කියන්නේ යකඩ මල්ලට ගුල්ලෝ ගහනකොට පම්මලු ගැන කතා කරන්න දෙයක් නැහැ. පම්මලු අයින් කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ එකක් මේ දැන් මෙතනදී චීවර පිණ්ඩපාත සේනාසනය කියලා භික්ෂුව මුල් කරාට භික්ෂුවටත් එහෙම අනතුරක් තියෙන ගිහියා කියලා කියන්නේ ඒ පම්මලු ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙම. එතකොට එයා ස්වාමීන් කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්නේ ඇත්තට මේ ආරක්ෂා වෙන්න තිබෙන්නේම අපේ ස්වාමීන් වහන්සේ මේ පටු සිතේ තිබෙන අනතුර ඔහුගේ ලාමක සිතේ තියෙන අනතුර ඔහු දකින්න ඕන. ඒ කියන්නේ ඉස්සෙල්ලාම තමන්ට අනතුරක් තියෙනවා කියලා දැන් ඉගෙන ගන්න අකුරු දැනගන්න ආස ළමයෙකුට ඉස්සෙල්ලා තමන් දැනගන්න ඕනේ මට අකුරු ලියන්න බෑ කියලා. ඊට පස්සේ අපිට අම්මලා අල්ලගෙන ලියවන්නේ ආ යන්න අල්මා යන්න මා යන්න අම්මාගේ අකුරු කියවන්නේ. ඇයි අපිට බෑ? තමන්ට ඉස්සරලාම අපි අපේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන තමන්ට කැමැත්තක් තියෙන්න ඕනේ. මේක පුරුදු කරගන්න මේ යහපතේ හැසිරෙන්න ඕනේ කියලා ඉස්සරලාම ඇති කරගන්න ඕනේ ඡන්දය කියන එක. එහෙම. ඡන්දං ජනේති. ඡන්දය කියන එක කැමැත්ත කියන එකක් තියෙන්න ඕනේ. කියන්නේ සසරේ අනතුරු දැකලා තමන්ට ඒකින් හරියටම හරි. ඒකට කැමැත්තක් තියෙනවා. සසරේ අනතුරු උනතර අපි දකින්නේ හැප්පෙනවා මිනිස්සු, ලෙඩ වෙනවා. ඊට පස්සේ වීඩියෝ කැලි ගහලා අපිත් පෙන්නනවා. ඊට පස්සේ මොකද්ද අපිත් ස්පිරිතාල වල යනවා, මලගෙවල් වල යනවා. අපි දකිනවා. දැක්කට අපිට මේක නිදහස් වෙන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ දැකීම මාත්‍රෙම පුද්ගලික කැමැත්තක් ඇති වෙන්නේ. කැමැත්ත ඇති කරගන්න තියෙන්නේ තමන්මයි. ඒකට කියනවා අපේ ස්වාමීන් කලින් වැඩසටහන විස්තර කරා ඒක. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒක තමන් ඇති කරගන්න. එතකොට අන්න ඡන්දං කැමැත්තක් කියන එක ඇති කරගන්න. කැමැත්ත ඇති වෙන්නේ යාට අර අනතුර දැක්කහම ඔහු තුල නෝනින් ඉමසන රටාවත් එක්කයි. දැන් අප මහ බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැක්කනේ. දැන් අපිත් ওই පෙරනිමිති අපිත් ওই නිමිති ඕන තරම් දකින්නේ. අපිත් දකින්නේ ලෙඩෙක් තමයි. අපිත් දකින්නේ මලමිනියක් තමයි. අපිත් දකින්නේ මේ පැවිදිරුවක් තමයි. අපිත් දකින්නේ මොකක්ද මේ ලෙඩවීම මරණය ඔහොම මොකක්ද තව තියෙන මහල්ලෙක් තමයි. මහලුවේ තමයි. ඊට පස්සේ ඒ දැක්ක කියලා බෝසතාණන් වහන්සේට මොකදුනේ විමසුවාන්. ඡන්න මේක අපි එහෙම එක දැක්කානේ පව් කියලා ඔන්න වයසක මිනිස්සයාට මොකක් හරි අර කියන නමකුත් තව ඔය මේ පහත් විදිහට කතා කරන නමකුත් කියලා අපි hina වෙලා යයි. ඉතින් අපි දැක්කනේ. අන්න ඡන්දය කියන එක එන්න ඕනේ. මේම අනතුරක් තියෙනවා මේක නිදහස් වෙන්න ඕනේ මම කියලා. කැමැත්ත කියන එක. එතකොට මේ ඡන්ද ඒ යෝනිසෝ මනසිකාරයෙන් ඒ ඡන්දේ මුල් කරගෙන ඡන්දං ජනේති වෑයමති අන්‍ය වෑයම් කරනවා කියන.
චන්දංජනේති වායමති චිත්තම් පග්ගන්නාති පද. එයා සිත දැඩි කරගෙන මෙහෙම එකක් තියෙන්නේ. මේක තමයි සසර. දැන් ඒ දැඩි කර බෝසත්ණන් වහන්සේගේ චරිතයම ගත්තාම බලන්න. ඒ සිත දැඩි කරගෙන ඉඳපු ඒ ස්වභාවයේ ලක්ෂණය බලන්න. අද ඕනතරම් දෙමාපියන්ට දරුවෝ ලැබෙනවනේ. දරුවෙක් ලැබෙනකොට ඒ අම්මා ඊට පස්සේ බිහි කරන මොහොතේ දහ දුකක් විඳිනවා තමයි. ඊට පස්සේ තාත්තා ඒ දරුවා ලැබිච්ච ගමන් බලන්නකො තිබෙන සෙනෙහස. මව්පිය සෙනෙහස භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොම ඇට මිදුල වලටම කාවැදලා තියෙනවා කියලා. නමුත් බලන්න ඒ දැක්ම ඒ නුවණින් විමසන එක ඒ විමසීම කියන එකේ බලවත්කම කියන එක ඒ සසර දුකෙන් මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන එකේ කැමැත්ත කියන එක කොහොමද රාහුල කුමාරයා යන්න උපන්නා කියනකොට බෝසතාණන් වහන්සේට කියවෙන්නේ මොකද්ද? රාහුල ජාතම් රාහුලයේ උපන්නා බන්ධනයක් ඇති වුණා. අද කොයි තාත්තෙකුටද ඔහොම හිතෙන්නේ? අද ධර්මයේ හැසිරෙනවා කියලා කියන මොන මිනිස්සෙකුට කොහොමද හිතෙන්නේ? එතකොට ඒ තමයි අපිට ලාභයේ සත්කාරය කියලා හිතපුවා අපි හැම වෙලෙම හිතන්නේ ගෙයයි, බට්ටිකයි, ওই ටිකම හිතන්නේ. අරත් ලාභ සත්කාර තමයි. අප මහ බෝසතාණන් වහන්සේට මොනවද අඩු? රම්ම්‍ය සුරම්‍ය සුබ මාලිකා තුනක් තිබ්බා. සක්විති නෝනට සක්විති වගේ ජීවිතයක් ගත කළේ. සක්විති රජ කෙනෙක් වගේ. එතකොට මොන වගේද අඩු තිබ්බේ? එහෙම මේකෙන් දැන් අපි මේ අඩුපාඩුකම් අපිට මේ හොම්බෙන් යන ගමන්නේ මේ අද මිනිස්සු කෙඳිරි ගන්නේ අනේ මේ අරකයි මේකයි ගග. අර අඩුපාඩුවක් නැති චරිතයකටත් මේ කලකිරීම එන්නේ. දැන් මේ අඩුපාඩු තිබිලානේ අපි අයියෝ ඔහොම කියවන්නේ. මොකකින් අඩුපාඩුද? එහෙම තිබිලත් ඒතර කොහොම දැක්මක් කොහොම ප්‍රඥාවක් කොහොම සියුම් විමසීමක් තියෙන්නේ නැද්ද? ඒ කියන්නේ රාහුල කුමාරයා ගැන ආදරයක් සෙනෙහසක් ඇති වෙච්ච නැති මහා දෘෂ්ට පීතෘ කෙනෙක් නෙමෙයි බෝසතාණන්. දැන් සමහර අය ඔහොමත් කියනවනේ. එහෙම නෙමෙයි. ඒ සෙනෙහස තිබ්බා. ඒ සෙනෙහස නිසා තමයි යන්නේ කියවෙන රාහුලයේ කුපන්නා. බැඳීම ඇති වුණා නේ දැන් කියලා. කියන්නේ තමන් වහන්සේ දිහා බලන්නේ. තමන් දිහා බලන්නේ. එහෙම. එතකොට දැක්මෙන් තමයි යන්නේ මෙහිම බැඳීමක් ඇති වුණා නේ කියලා තේරෙන්නේ. තමන්ට අන්න මේ ස්වභාවය තේරුණානේ මේ ඒක මේකෙන් වෙන අනතුරන්න දැක්ක ඒකෙනුත්. ඒ කියන්නේ පුතා කරේ සෙනෙහසක් ආදරයක් නැතුව නෙමෙයි. යථාර්ථය දැක්කා. එතකොට අන්න ඒ වගේ දැන් සත්‍ය දකින්න නැති තාක් එයාට ඉස්සරලාම මොනවා අනිත්‍යය කියලා කොච්චර කිව්වත් අනිත්‍යය කියලා කිව්වේ නැතත් එයාට මේ අනුතුරෙන් නිදහස් වීමක් නේ අපි ලාමක බවම තමයි. ලාමක කාරණු කාරණා ওই ටික තමයි. ඒ කියන්නේ පටු ස්වභාවයම තමයි මේ දෘෂ්ටි වලට හේතුව. එහෙම. ඒ ගතික බව තමයි. එතකොට මෙතනදී විස්තර කරන ඔන්න යට දෙන දානයේ මහත්ඵල මහානිසංස නොවේ කියන. මිත්‍යා දෘෂ්ටි ඇති පුද්ගලයාට ඔන්න විස්තර කරන ගති දෙකක්මයි. එහෙම. මොකක්ද කියනවා? තිරිසං යෝනිය හෝ නිරේ හෝ තිරිසං යෝනිය. ඔන්න බලන්න. ඒ දෙකයි තියෙන්නේ කියන. එක්ක නිරේ එක්ක තිරිසං ලෝකේ. මොන කොහොම අනතුරක්ද එතකොට? අපි හිතමුකෝ දැන් ශාස්ත්‍රත වශයෙන් ආගම් තියෙනවා, උච්ඡේද වශයෙන් ආගම් යනවා. එතකොට අපි ඒ අහිං කරමුකෝ. බෞද්ධයි කියලා ප්‍රතිඥා දෙන අයගේ දෘෂ්ටිගතික බව ඉන්න අයට එන ඉතින් කතා කරලා දෙයක් නැහැ. වැඩක් නැහැ. ඒකයි කිව්වේ ශ්‍රද්ධානුසාරී පෘථග්ජන භාවී ඉක්මවලා. ශ්‍රද්ධානුසාරී වෙනවා කියලා කියන්නේ දැන් ශ්‍රද්ධානුසාරී පුද්ගලයා මොකද්ද කියන්නේ? නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේනොත් ඔහුට අබබ්බෝ වෙන්න බෑ කියනවා කර්මය. එතකොට ශ්‍රද්ධානුසාරීවත් නැහැ මේ දෘෂ්ටිගතික පුද්ගලයා කියන එක. නිරේ යන්න පුළුවන් කියනවා. තිරිසන් ලෝකේ යන්න පුළුවන් කියනවා. එතකොට දෘෂ්ටිගතික පුද්ගලයාට പ്രേත ලෝකේ යෑමක් නැහැ. ওই දෙක මේ දෙක විතරයි තියෙන්නේ. අය പ്രേත ලෝක පින් ගන්න කතා නැහැ යාට. නිරේ හරි තිරිසන් ලෝකේ හරි. කොච්චර අනතුරක්ද බලන්න. එතකොට ගති දෙකක්මයි නිරේ හෝ තිරිසන් යෝනියේ වෙයි. දෘෂ්ටි ඇති පුද්ගලයා විසින් දෘෂ්ටියානුරූපව පුරණ ලද කරනා ලද ගන්නා ලද කාය කර්මයක් වේද. ඔන්න එයාගේ ඒ හේතුවෙන් ඒ දෘෂ්ටිය මුල් කරගෙන කරන ලද කාය කර්මයක් වේද. යම් වචී කර්මයක් වේද. ඒ දෘෂ්ටියනුරූපව කරන ලද යම් මනෝ කර්මයක් වේද. යම් චේතනාවක් වේද. ප්‍රාර්ථනාවක් වේද. ප්‍රනිධියක් වේද. සංස්කාරයක්
කෙනෙකුන් වේද ඒ හැම ධර්මයෝම අනිෂ්ඨ අකාන්ත අමනාප අහිත පිණිස දුක් පිණිස පවතිත් කියලා. ඔන්න සෙල්ලන්නේ. ඒ දෘෂ්ටිය තුලින් ඔහු කරන යම් කාය කර්මයක් වේද ඒ දෘෂ්ටිය මුල් කරගෙන ප්‍රාණඝාතය සුද්ධන් දෘෂ්ටිය මුල් කරගෙන මිනිමරන්නේ ආගම් වෙනුවෙන්. ඔය අයිසිස්ලා මැරුවේ. ඒකට ප්‍රාණඝාතේනේ කාය කර්ම. වචී කර්ම දෘෂ්ටිය මුල් කරගෙන බණින්නේ මිනිසුන්ට. වචී කර්ම වේද මනෝ කර්මයක ඔව් මරන්න ඕනේ කුඩු කරන්න ඕනේ පන්සල් කුඩු කරන්න ඕනේ අරක කුඩු කරන්න ඕනේ මේ කුඩු කරන්න ඕනේ මනෝ කර්ම තියෙන්නේ පව් සිතුවිලි. එතකොට අන්න මනෝ කර්මයක් වේද අන්න ඒ විදිහේ කරන ඒ මුල් කරගෙන චේතනා වේද යම් ප්‍රාර්ථනාවක් වේද ඒ හේතුවෙන් රැස් කරන්නා වූ සංස්කාරය අන්න පාපය. ඒ හේතුවෙන් රැස් කරන්නා වූ සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාරයෝ බලන්න මොකද්ද කියන්නේ අනිෂ්ඨ බව පිණිස අකාන්ත බව පිණිස අමනාප බව පිණිස අහිත පිණිස දුක් පිණිස ඒ පුද්ගලයාට පවතිත්ය. බලන්න සාරිපුත්ත මහරහතන් මේ දෘෂ්ටියක තියෙන බරපතලකම විස්තර කරන හැටි. ඒ කවර හේින්දයත් ඇයි ඒත් කියලා කියනවා. ඇයි එහෙමම කියන්නේ කියලා අහනවා. ඒ කවර හේින්දයත් යම් හේකින් අන්න හේතුවකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක නිසායි. මොන ලාමක කියන එකේ භයානකම් බලන්න. මේකනේ බුදුරජාණන් දේශනා කරන ලාමක නැති කට්ට වෙට්ට පිත්තල වංචා නැති එන්නේ කියන ඉස්සරලාම. ඒක ලාමකකම් කියන එක මුලින්ම හක් කරගන්න ඕන. ඒ කියන්නේ පුරුල් සිත කියන එක තියෙන ඔය දැක්ම කියන එක. ඒ පුරුල් සිත ඇති කරගන්නේ දැක්මට උපකාර වුණාට ඒ සම්මත නියාමයනේ. ඒ යාට ලාභය ලැබෙනකොටත් හිතන්නේ මොකක්ද අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. අලාභය ඒකත් හිතන්නේ අනිත්‍ය දුකයි අනාත්මයි කියලා. ඒකට එතන ඇලෙන්න සහ ගැටෙන්න දෙකම නැහැ. එහෙම. එතකොට බව මේකේ හරි ලස්සන ඊට පස්සේ මේ ලාමකෝ හේනි ඊට පස්සේ කියනවා ඔන්න ඒකට හරි ලස්සන අවසාන උපමාවක් කියනවා. උපමා කතාවකින් විස්තර කරන අවසන් කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොහොමද යම්සේ කොහොම බිජුවටයක් හෝ තිත්ත වැටකුළු බිජුවටයක් හෝ තෙත්තු පොළවේ රෝපණය කරන ලද්දේද යම් පෘථිවි රසයකුත් ගන ලැබේද ඒ ගනු ලැබේද ඒ හේතුවෙන් තිත්ත බවට කටුක බවට ස්වභාවයෙන් යුතු කොහොම ගසක් වැටකුළු ගසක් ගැටකුළු කරලක් මේ ලැබෙන්නේ කියලා. ඇයි ඒ කියලා අහනවා. අරගේ ස්වභාවය තමයි කියනවා. තිත්ත රස තිබෙන එකයි කියනවා. කියන්නේ තිත්ත බීජෙන් ලැබෙන ඵලයත් ඒකාන්තයෙන් තිත්තයි. තිත්තයි. අර ඊට පස්සේ කියනවා හරියට කොයි වගේද කොහොඹාදී බිජුවට ලාමක හේනි කියනවා. එතකොට ඒ කියන්නේ පටුසිතක තිබෙන අනතුර කියන කොච්චරද බලන්න. දෘෂ්ටිගතික භාවයක ඒකනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ දෘෂ්ටි වලට අයිති වෙන එකක්. විචිකිච්ඡා සක්කාය දිට්ඨිය කියන කරුණ තිබෙන නිසාම තමයි විචිකිච්ඡාව කියන එකට යන්නේ. ඒ පිරිසුදු දෘෂ්ටිය නැති නිසා සැක කර ඒක හරිද මේක හරිද එහෙ යනවා මෙහෙ යනවා අර යනවා මෙහෙ යනවා ඔය ඔක්කොම අර චෑන්චෝන් වගේ ජීවිත ගත කරන්නේ එහාට ඵලයන් කියනකොට හෙට යනවා මෙහාට ඵලයන් චෑන්චෝන් කියනකොට මෙහෙට මේ සක්කාය දිට්ඨිය ඒ පුද්ගලයා හසුරවන්නේ අර දෘෂ්ටියෙන් දුවවන්නේ ඒ ලාමක අරමුණත් එක්ක ඒ ලාභයේ සත්කාරයේ කීර්තිය ප්‍රශංසා වේදේත් එක්ක මෙහෙ මගපල දෙන්නේ කියපුවම වෙන අරහෙ මගපල දෙනවා කියලා. එතකොට එහෙ දුවනවා. මෙහෙ බුදු වෙලා නැහැ කියනකොට අරහෙ බුදු වෙලා නම් එහෙ දුවනවා. මේ ඔක්කොම ලාමකම් තමයි. ඊට පස්සේ මේ දේශනා කරනවා අන්න ඒ මොකද්ද මේ ලාමකකම තමයි මේ හැම ඒ කියන්නේ පටුසිතක තිබෙන අනතුරට තමයි ඒක තමයි හේතුව කියන්නේ. මේ දෘෂ්ටියක තියෙන භයානකම. දෘෂ්ටියෙන් තමයි විචිකිච්ඡාවක් කළා ඒ අරගෙන යන්නේ. විචිකිච්ඡ සංයෝජනයේ තියෙන මේ දෘෂ්ටියත් එක්ක ඇලිලාමයි. ඊට පස්සේ විචිකිච්ඡාව ඊට සීලබ්බත පරම ඔය තියෙන දෘෂ්ටි වලටම දැන් බලන්නකෝ සීලය කියලා යහගේ අර ගවයෙක් විදිහට බලු පැටියෙක් විදිහට ජීවත් වෙන්න ඕන කියන ඒ සීල ව්‍රතයට හො යොමු කරවන්නේ අර දෘෂ්ටි උපකාර කරගෙනනේ. ඒ දෘෂ්ටියෙන් තමයි යාට ඒ වෘතය සමාදන් කරවන්නේ. ඒ දෘෂ්ටියෙන් තමයි යාට වස්ත්‍රය සීලය කියලා යට සමාදන් කරවන්නේ. ඒ දෘෂ්ටිය තමයි උපකාර වෙන්නේ. දෘෂ්ටිය නිසා තමයි යාට සැකේ ඇති. හරිද දන්නේ, වැරදිද දන්නේ, අනිත්‍ය භාවනාවද මේ දන්නේ, උනාද දන්නේ, බොරුද දන්නේ. දෘෂ්ටියෙන් තමයි හසුරවන්නේ. ඒකයි
මේ සංයෝජන දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනේ තියෙන ඉස්සලා සක්කාය දිට්ඨිය ගලවලා විචිකිච්ඡාව ඊට පස්සේ ප්‍රහාණය කරලා සීලබ්බත පරාමාස ඊට පස්සේ ප්‍රහාණය කරන්නේ නෙමෙයි. සක්කාය දිට්ඨියේ ප්‍රහාණයත් මේ ඔක්කොම ටික ප්‍රහාණය වෙලා යනවා. මේ එකිනෙකට හැම එකම සම්බන්ධයි. මොකද මෙතන ප්‍රබල කරුණ වෙන්නේ දෘෂ්ටි කියන එක තමයි. මේකයි තිබෙන අනතුර. කොහොම තමයි මේ දෘෂ්ටිය ගැන අපේ ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පටිසම්භිදා මග්ගපකරණේ දිට්ඨි කතා කොටසේ මේ දෘෂ්ටි ගතික භාවයක තිබෙන අනතුර ගැන හරි ලස්සනට දේශනා කරා. එහෙම. ඒතකොට සාංශ මතක් කරා වගේ සක්කාය දෘෂ්ටි එහෙම නැත්නම් දෘෂ්ටි කියන එක උපකාර වෙනවා සැකේ උපදින. සීලබ්බත පරාමාසයට යන්නේ. ඒතර වර්තමානයේ උනත් දෘෂ්ටියකට මුල් වෙලා තමයි ඇත්තටම ওই සීලබ්බත පරාමාස ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සැකේ කියන එක හටගන්නේ. ඒතර මේක ප්‍රහාණය වීම ඇත්තටම අර භාග්‍යතුන් වහන්සේ වෙන් කළාට මේ සංයෝජන එකට ප්‍රහාණය වීම සිද්ධ වන්නේ. සෝවාන් ඵලයටපත් වීමත් එක්ක. එතකොට අද දවසේ අපි මේ සාකච්ඡා කරේ පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දෘෂ්ටියේ ආදීනවය සහ හානිකර පැත්ත. ඊට අනුව කොහොමද සත්‍යය මරණින් මත්තේ එයාගේ උපත සකස් වෙන්නේ කියන එක. ඒකේ අර සඳහන් කළා නියත උපතක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙන විකල්පයක් නැහැ. එක්ක තිරිසන් උපත එක්ක නිරේ යන එක. ඒකට ඒකම තමයි සංසාර මේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා අපිට මුණ ගැහෙන්නේ රතන සූත්‍රය. රතන සූත්‍රය එහෙමයි. මේ කර්ම හයක් ගැන භාගතුන් වහන්සේ වදාරනවා. ඒ කර්ම හය සිද්ධ වෙන්නේ නැහැ කියන සෝවාන් ශ්‍රාවකයා. එහෙමයි. ඒක තමයි පංචානන්තරී කර්මත් නියත මිත්‍යා දෘෂ්ටිය. ඒතර මේ වගේ දෘෂ්ටිය කියන එක සත්‍යයට හානිය පිණිස විනාශය පිණිස තමයි පවතින්නේ. ඉතින් මේ දෘෂ්ටි උපාදාන ඒ දෘෂ්ටීන්ට ගැති නොවි ස්වාධීන වෙන්න ඕනේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල. මේ සාමන. එහෙමයි. ඒ ධර්මයේ මොකද ධර්මයේ තුල ස්වාධීන වෙන්න එයාට ඉස්සෙල්ලා මූලිකව බලපාන දේ තමයි ශ්‍රද්ධාව කියන එක. ඒතර පැහැදුනා නම් භාගතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්කාතයි. ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියන එක. මේ ධර්මයේ තමයි ඒකායන මාර්ගය කියන එක එයාට පැහැදිලි වෙනවා. නිරවුල් වෙනවා. එතකොට එයාගේ දෘෂ්ටියේ සියලු දේවල් එයා අත්හරිනවා. ධර්මයේ යම් කිසි දෙයක්ද භාගතුන් වහන්සේ මාර්ගයක්ද පෙන්වන්නේ. මේ මාර්ගය ඒකාන්තයෙන් සත්‍යයක් කියලා පිළිගන්නවා. ඒතකොට ඒකයි භාගතුන් වහන්සේ දැන් අපිට ඉස්සරහට ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි සංයුත්තේ සාකච්ඡා කරගෙන යද්දී සෝතාපන්න ශ්‍රාවකයාගේ ලක්ෂණ විස්තර වෙද්දී මේ හැමතැනම භාගතුන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි පළවෙනි ධර්මයේ තථාගතයන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදය. ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි. ඒතර මේ ශ්‍රද්ධාව තමයි මුල් වෙන්නේ. මේ වගේ නිදහස් වීම පිණිස. ඉතින් අද දවසේ මේ වගේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මනාව ඊටාම් පැහැදිලි විදිහට මේ දෘෂ්ටීන් ගැන සහ දෘෂ්ටීන්ට ගැතිවීම නිසා ඒ පරලෝ ජීවිතයට වෙන හානිය සහ ඒ දෘෂ්ටීන්ට ගැතිවන්නේ කුමක් නිසාද? ලාමක බව නිසා කියන ඒ කරුණ තමයි අද සාකච්ඡා කළේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේටත් අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ මේ උතුම් දහම් කරුණු සාකච්ඡා කිරීම ඉදිරිපත් කිරීම සම්බන්ධව. ඉතින් අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ සදහම් කතිකාවත අවසන් කරන්න සිද්ධ වෙනවා කාලය අවසන් වීමත් සමග. ඉතින් අද දවසේ අපි විසින් මේ විදිහට දහම් සාකච්ඡා කළ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. සග්දෙවිඳුන් සතරවරන් දෙවියන් සදවිලෝ වාසී සියලු දෙවියන් ඇතුළු පින් කැමති සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය සැපයෙන් වඩා වර්ධනය වෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ ආකාරයෙන් මේ උතුම් ධර්මයේ තේරෙන විදිහට කියලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත්ම ලබත්වා. උතුම් ධර්මාවබෝධය පිණිසම වාසනාව ලැබෙත්වා. ඒ වගේම ඔබ අප සියලුම දෙනා නමින් මිය පරලෝ ගිහින් සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. වහවහා සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා. ඒ වගේම රැස් කරගත් සීලෝම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට වැඩම වදාළ පින්වත් ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා.
මහමෙවුනා වාසී සීල ස්වාමින් වහන්සේලාට ගෞතම සසුනේ පිළිවෙත් පුරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුවර දෙමාපියන්ට නෑදෑ හිතමිතුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධහා කාර්ය මණ්ඩල හැම දෙනාට සද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් ධර්මය මේ උතුම් සදහම් කතිකාවත ශ්‍රවණය කළ ඔබ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.